මෝහක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्दं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අදිචිත්ත මනුයුත්තේන භික්ඛවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානි කතමේ පංචති. සදහෙති ගුණබර වාසනාවන්ත පින්වත්නි, ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මය දේශනා කරලා තියෙන කාලයක පින්වතුන් සූදානම් වන්නේ ඒ ලෞතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශිත උතුම් සද්ධර්මින් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරලා ඊට අනුරූපීව තමන්ගේ ජීවිත සකස් කරගෙන ඒ සකස් කරගන්න ජීවිතවලින් මෙලව ජීවිතය යහපත් භාවයට පත් කරගෙන පරලෝක ජීවිතය සුවපත් භාවයට පත් කරගෙන මේ අනවරාග්‍ර සංසාර ගමනින් මිදිලා ලැබිය හැකි යම් නිවනක් තියෙනවා නම් ඒ නිර්වාණයට පත්වීම සඳහා පිළිවෙත් පිරීමට අවවාද අනුශාසනා ලබා ගැනීමයි බලාපොරොත්තුව. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බා. හදේසි අනතුරුකින් ජීවිතයෙන් සමුගත් ස්වාමි පුරුෂයා වන ලහිරු මදුරංග සෙල්වා මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම සහ ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිර්වාණය ලැබීමට මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරනු ලබන්නේ බුද්ධිනී තරංගා පින්වන්ත මහත්මිය විසින්. ඇගේ පින්වත් ආරමුණු හැටියට මේ සසර ජීවිතේ යනකොට එනකොට අපිට මුහුණ දෙන්නට වෙන මෙවන් සිදුවීම් වලින් ජීවිතය කර්මස්ථානයක් කරගන්නට ඇයට මේ කර්මස්ථානී හේතු වේවා, පාරමී වේවා. ඇගේ ප්‍රාර්ථනා පරිදි මියගිය ස්වාමි පුරුෂයා මෙපින් අනුමෝදන් විය හැකි තැනක ඉන්නවා නම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ දේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම් ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාට පස්සේ අපිට අපේ හිතේ පහළ වෙන කෙලෙස් ධර්ම නැති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ කියන්නේ වංචක වශයෙන් හෝ හිතේ පහළ වෙන රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් ධර්මයන් දුරු කරලා දාන්න අපට පුළුවන්කම ලැබෙනවා. මේ රාග ආදී කෙලෙස් ධර්මයන් සත්වයාට අවිද්‍යාව නිසා කියන්නේ ගෙනියන්නේ සත්‍යය හොඳ තැනකට නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම කෙලෙස් ධර්මයක් ඉස්මතු වෙනකොට ඒ කෙලෙස් ධර්මයේ පාලනය කරගැනීමේ හැකියාව, ඒ කෙලෙස් ධර්මය අතහැරලා දාන්න පුළුවන්කම අපි කාටවත් තියෙන්න ඕනේ. ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි, ස්වාමීනි අපිට තරහා ගියාම අපි මොකද කරන්නේ? අපිට ස්වාමීනි මේ වගේ බුදුරජාණන් වහන්සේ ගැන සමහර මයින් අහලා තියෙනවා, මේ මට බුදුහාමුදුරුවෝ ගැන නරක සිතිවිලි ඇති වෙනවා. හරිද? මට ඉතින් ඒත් පුදුමත් හිතලා තියෙනවා, මොනවා ඇති වෙනවද මන් දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ගැන නරක සිතිවිලි කියලා. එහෙම කියලා තියෙනවා. ඒ වගේ යම් කිසි කෙනෙක්ට යම් කිසි රූපාරම්මණයක්, ශබ්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පොට්ටබ්බාරම්මණයක්, ධම්මාරම්මණයක් ඇවිල්ලා යම් කිසි විදියකින් ඒක Tamanට හානිදායක වෙනවා. හරිද? ඒක නවත්ත ගන්න කොහොමද කියලා ගොඩාක් අය මගෙන් අහපු නිසා මම කල්පනා කර අපි ඔබ දන්නවා මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනා මාලාවක් සිද්ධ කරගෙන එනවා. ඒ අනුව ඊට අනුරූපීව අද දවසේ මේ උතුම් දේශනාව මම සිද්ධ කරන්නේ විතක්ක සන්තාන කියන සූත්‍රය ඇසුරු කරගෙන කාලෙන් කාලෙට මේක ඇත්තටම කියලා තියෙන විදර්ශනාව වඩන සමාධි භාවනාවන් පුරුදු කරන අධිචිත්ත එම කියලා කියනවා.
අධිචිත්තයේ යෙදිච්ච භික්ෂුව දැන් කැලේකට භික්ෂුවක් ගියාම භික්ෂුවකට ඔය එක එක දේවල් මතක් වෙන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් කෙලෙස් අරමුණු මතක් වීම තමයි ගොඩක් වෙලාවට භික්ෂුවකට සිද්ධ වෙන්නේ. ඒ මතක් වීම කියන එක එකෙන් ගැලවෙන්න කවරාකාරයේ ක්‍රියාදාමයක් අනුගමනය කළ යුතුයිද කියන එක මෙන්න මේ විතක්ක සන්තාන සූත්‍රයේ තියෙනවා. මේකේ තියෙනවා කාරණා පහක්. කාලෙන් කාලයට කල්පනා කරන්න ඕනේ කාරණා පහක් පිළිබඳව තමයි මේ සූත්‍රය දක්වන්නේ. ඔන්න දැන් අපි සාමාන්‍යයෙන් කැලේකට වෙලා ඉන්නවා. මම මේ උදාහරණයක් කියන්නම්. ඉන්නකොට එක පාටම රාගයක් හෝ දේශයක් හෝ මෝහයක් අපේ හිතට එනවා. එහෙම එනවනේ. එනවා. එනකොට ඒකත් එක්ක පෙරලි ඒකත් එක්ක හුරතල් වෙවි ඒකට පරාද වෙන්න නෙමෙයි. ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ගැලවෙන්න බෑ නම් තව උපක්‍රම පහක් ඔන්න කැලස් ධර්මයකින් අයින් වෙන්න තමන්ට භාවිත කළ හැකි උපක්‍රම පහක් මේ සූත්‍රයේදී දේශනා වෙනවා. 1 අංක 1 යම්කිසි කෙනෙක්ට යම්කිසි කෙලෙස් ආරම්භණයක් ආවොත් ඒ අරමුණ මෙනෙහි කරන්නේ නැතුව වෙන අරමුණක් මෙනෙහි කරන්නයි කියනවා. අන්න බලන්න. ඒ අරමුණ මෙනෙහි කරන්නේ නැතුව වෙන අරමුණක් මෙනෙහි කරන්න. විනෝතුනි බුදුරණන් වහන්සේ මේ පහටම උපමා පහක් දෙනවා. මේව ඉතින් සර්වඥ උපමා කියන්නේ පුදුමයි. හරිම පුදුම හිතනවා මේව බලනකොට. හොඳට තේරුම් ගන්න මම මේ කියන්න යන කතාව. ඒ අරමුණ නැතුව වෙන අරමුණක් මනසිකාරී කරන්න. දැන් පුළුවන්. ඔන්න අපිට මොකක් හරි ආරන්නේ ප්‍රශ්නයක් එනවා. මොකක් හරි එනවා. එනකොට කාත් එක්ක හරි කේන්ති. ඒ ගැන නැවත නැවත කල්පනා කිරීම තුල, ඒ ගැන නැවත නැවත සිතීම තුල, ඒ ගැන නැවත නැවත පොසිටිව් වේවා නෙගටිව් වේවා කල්පනා කරන්න යෑම තුල සිද්ධ වෙන්නේ ඒ අවිච්ඡිච්ච දේශය තව තවත් වැඩි දියුණු භාවයට පත් වෙන එකනේ. ඒ අවිච්ඡිච්ච දේශය තව තව වැඩි දියුණු භාවයට පත් වෙනවා. එනිසා දේශනා කරනවා ඒක ගැන කල්පනා කරන්නේ නැතුව වෙන අරමුණක් හිතන්න. ඔන්න දැන් අපි ඊහවස බුදුන් වැන්දා. වැඳලා බොහොම ප්‍රීතියෙන් අපි ඒ පින අනුමෝදන් වෙලා ආවා. මේ කුසල හිත කියන එක හරි වටිනවනේ. කුසල හිත කියන එක හරි වටිනවා. ඒක පතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං. මේ මහා පෘථුවියටම ඊශ්වර වෙනවට වඩා සග්ගස්ස ගමනේනවා සග්ගමග්ග මොක්කමග්ග කියලා මාර්ග දෙකක් තියෙනවා. නිර්වාණි දැන් සමහරු ස්වර්ගය කිව්වහම ඒකෙන් අර්ථ ගන්නවන්නේ වෙන එකක්. හැබැයි බ්‍රහ්මජාල ටීකාව ගත්තාම වෙනත් බ්‍රහ්මජාල අටුවාවෙම දක්වනවා මොග්ගමග්ග මේ මොක්කමග්ග සග්ගමග්ග කියලා. මොක්කමග්ග කියලා කියන්නේ මෝක්ෂයට මාර්ගය. ඒ මෝක්ෂය කියලා කියන්නේ නිර්වාණයට. සග්ගමග්ග කියලා කියන්නේ ස්වර්ගය නැත්තම් දිව්‍ය තල. සග්ගස්ස ගමනේනවා දිව්‍ය තලයට යනවට වඩා. සබ්බ ලෝකාදිපච්චෙන් මේ මුළු ලෝකයටම අධිපති භාවය කියනවට වඩා සෝතාපට්ටි වල සෝතාපන්න ඵලයේ වටිනවයි කියන. මොකද අර වගේ මිය දෙන්න වෙන වාර ගණන් වල ප්‍රමාණයක් නෑ. මිය දෙන්න වෙන වාර ගණන් වල ප්‍රමාණයක් නෑ. සෝතාපන්න වෙච්ච උතුමන් වහන්සේ මිය දෙන්නේ 7 වතාවක් විතරයි මේ කාම භවය ඇතුළේ. උපරිම දුක්ඛිත මරණයක් වින්දා. හරි. එයි එහෙම කිව්වේ සෝතාපන්න කෙනාට ඕන නම් ඊට වඩා ටික කාලයක් ඉපදෙන්න පුළුවන්. කාම භව වශයෙන් වුත්තෝ කියලා තියෙනවා. කාම එක සත්තුක්කන්තක පරම කියලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අපි කියන්නේ 7න් අනිවාර්යෙන් සෝවන් වෙනවා කියලා තියෙනවා. තව කාලයක් යන්න පුළුවන් වෙන විශාකවනාත පින්ඩික සිටුවරු වගේ. එහෙම තියෙනවා එක එක්කෙනාගේ ප්‍රාර්ථනා පාරමී ආද්‍යහාශය අනුව මේක වෙනස් වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඒ කෙසේ නමුත් මම පින්දුරට පොඩි උදාහරණයක් කියන්න. කුසල හිතේ වටිනාකම. දැන් අපි බලමු අපි ජීවත් වෙනවනේ. අපි ජීවත් වෙනකොට හදිසියවත් අපි මැරෙන්නේ නෝ. මොකක් හරි වෙලා අපිට මැරෙන්න ලෙඩක් හැදෙනවා. හැදුනාට පස්සේ වෛද්‍යවරයා කියනවා මේ ඔයාගේ ගෙවල් දොරවල් විකුණලා මේකට බේත් කරේ නැත්නම් ඔයා මැරෙනවා. පිටුතුනේ අපි කවදාවත් කියන්නේ අම්මෝ මම මැරෙද්දී මම මේ අමාරුවෙන් හදපු ගෙවල් දොරවල් විකුණලා මට බේත් කරන්න බෑ කියලා. ඔතනට පත්වෙච්ච මිනිස්සු දන්නවා තමන්ට තමන්ගේ ජීවිත බය කියන කාවට පස්සේ පිළිකාවක් කරෙහිම ආවට පස්සේ වකුගඩුවක් කරෙහිම නැති වුණාට පස්සේ මිනිස්සු තමන් ගාව තියෙන දේපල සියල්ලම
අයින් කරලා විකුණලා හරි ජීවිතේ ජීවත් වෙන්න බලනවා. එනි ජීවිතය කියන එක අපිට එච්චර වටිනවා. මරණයෙන් නිදහස් වීම කියන එක තරම් අපිට මේ දීපල වටින්නේ නැහැ. වෛද්‍යවරයා කියන ඔබට සීනි වැඩි. එක කකුලක් අයින් කරන්න වෙනවා කමක් නැද්ද? අයින් කරොත් ඔබට කාලයක් ජීවත් වෙන්න පුළුවන්. පිංගුතුනි. මරණයෙන් මිදෙන්න තියෙනවා නම් අපි අපේ කකුලක් වුණත් අයින් කරන්න බය වෙන්න ඒක නෙවෙයි දිය වැඩි හැදිච්ච අය කකුල් කපලා ඇඟිලි කපලා කෑලි කපලා සමහරුන්ගේ බෙල්ල කෑල්ලක් කපනවා. කෑලි කපලා තමයි ඒගොල්ලෝ ජීවත් කරවන්නේ. ඒ වගේ අපිට මේ ඇඟේ අවයවයක්වත් මරණයෙන් මිදෙනව තරම් වටින්නේ. සෝවන් වෙච්ච කෙනා පිංගුතුනි මරණයෙන් මිදලා තියෙන්නේ. එයාට තව කීප වතාවයි මැරෙන්න තියෙන්නේ. හැබැයි සක්විති රජ වුණත් එයා මරණයෙන් මිදලා නැහැ. එයාට මැරෙන්න වෙන වාර ගාන කියන්න පුළුවන් කමක් නැහැ. මරණයෙන් එකපාරක් මිදීමම අරසා වටිනවනම් සදාට මරණයෙන් මිදීම කොයිසා වටිනවද කියන එක පිංගුතුලා තේරුම් ගන්න බලන්න. තේරුණාද මම මේ කියපු එක? කොයිතරම් වටිනවද කියලා තේරුම් ගන්න. ඒකයි කිව්වේ සෝතාපන්න වීම සියලු දෙයටම වඩා වටින බව. අන්න එහෙනම් කුසල හිත කියන එක හැම දෙයකටම වඩා වටිනවා. හැබැයි මේ ලෝක ජීවත් වෙද්දී විවිධ ආරම්භන ඉස්සරහා විවිධ මිනිස්සු ඉස්සරහා විවිධ දේවල් ඉස්සරහා අපිට නිතරම සිද්ධ වෙන්නේ අපේ කුසල හිත කෙලසගෙන අකුසල් කන්දරාවක් රැස් කරගන්නයි. එනිසා ඒ කුසල හිත යම් කිසි කෙනෙක් කවුරු හරි කෙනෙක් මේ ලෝකයේ තුල විනාශ කරනවා. අන්න යෝගාවචරයට සිහිය තියෙන්න ඕනේ මගේ කුසල හිත විනාශ වෙන්න දෙන්නේ නැහැ මම. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අරමුණ දැන් අපිට මානසිකාරී වෙනවනේ මෙහෙමයි කියලා. ඒක කල්පනා කරන එක නවත්තලා වෙනත් ආරම්මණයක් කල්පනා කරන්න පටන් ගන්න ඕනේ. අදාළ අරමුණ කල්පනා නොකර වෙනත් අරමුණක් කල්පනා කරන්න ගද්දි මේ අරමුණ පිළිබඳව පහළ වෙන චිත්ත වීති නැවතිලා වෙනත් අරමුණක චිත්ත වීති යද්දී මේන් රැස් වෙන අකුසලයේ රැස් වෙන්නේ නැහැ. එනිසා අහිමි වෙන කුසල හිත අපිට අහිමි වෙන්නේ නැහැ. එනිසා රැස් වෙන විඳින්න වෙන අනාගත අනිෂ්ට විපාක අපිට රැස් වෙන්නේ නැහැ. හරියට ඕන ලොකු ඇණයක් අනිත් පැත්තෙන් තව පොඩි ඇණයක් බුදුරණවහන්සේගේ උපමාව. බුදුරණවහන්සේගේ උපමාව මේකට. හරියට කොයි වගේද? බැහැපු ඇණයක් පරාලයකට ගලවන්න දක්ෂයා මොකද කරන්නේ? එහා පැත්තෙනුත් ඇණයක් තියලා ගහනවා. ඒ ඇණෙන් ගහනකොට අර වැදිච්ච ඇණේ ගැලවිලා බුරුල් වෙලා යනවා. ඒ වගේ යම්කිසි අරමුණක් ඇණයක් විදියට අපිට වැදිලා තියෙනවා නම් අකුසල ආරම්මණයක් කුසල ආරම්මණයක් මනසිකාර්ය කිරීම තුර අර අකුසලයේ ගලවලා දාන්න අපිට පුළුවන්කම තියෙනවා. මේ පොඩි ඇණයකින් අර ඇණේ තට්ටු කරලා ගලවනවා වගේ මේ එන අරමුණ මේ ඇණේ අරමුණෙන් ගලවලා දාන්න තට්ටු කරලා. ඒක තමයි අංක 1. බාන්නේ මේක කොච්චර ජීවිතේ පහසුද කියලා අම්මා අපිට බැනගෙන එනවා. එතකොට ජීවත් බැන්න මට පෙරේදක් බැන්න අපිට අපේ ජීවිතේ නිදහස දෙන්න. එහෙම කල්පනා කරනවා නේ අද අව්‍යක්තයෝ. අඥානයෝ. ඒ කියන්නේ මම මේ අඥානයෝ කියලා කියන්නේ ඥානිය නැති නිසා. හැබැයි ඥානිය තිනෝනේ කල්පනා මේ අම්මා මට මේක කියන්නේ ආදරයටනේ. මොකද මේ අම්මා මට නිතරම ෆෝන් එකේ ඉන්න එපා කියන්නේ පාඩම් කරපන් කියන්නේ අම්මට මාව එක්ක යන්නේ නෙමෙයි. අම්මා දන්නවනේ මේ ජීවිතේ හැටි. මම මගේ වයසෙන් මේකට බැහැ වෙලා හිටියට මම මේ ගේම් එකක් ගහ හිටියට ජීවිතය ඇත්ත අම්මා කියන්නේ. අනේ ඒ අර හැමදේම මට මෙහෙම කියනවා කියන අනවශ්‍ය කල්පනාවට නොයා ඇත්ත කල්පනා මේක ලේසි නෑ. ඇත්තටම පිටරේ අපි තරුණ කාලෙත් අපිව සමහරක් වෙලට මේවා ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඕකයි ඇත්ත. නමුත් දැන් අපි ඇත්ත දන්නවා. එන ඒකයි දැන් හාමුදුරුවෝ ඒ කාලේ කරලා අපිට දැන් කරන්න එපා කියලා අද කරන්නේ නෑ. ඒක වැරදි. ඒක ඒයින් රැස් වෙන අකුසලයේ සුළු නෑ. දැන් අර එක රූප සුන්දරියක් චණ්ඩාල කාන්තාවක් වෙලා ඉපදෙනවා. ඇයි? අම්මත් එක්ක යනවා මහා සෑය වඳින්න. ගිහිල්ලා මල් ටිකක් අරගෙන යන්නේ. අම්මා මල්ලාසනේ හොදන්න වතුර ගේන්න යනකොට කෙල්ල අපිරිසිදු මල්ලාසනේ උඩම මල් ටික අඩුක් කරනවා. මල් ටික සකස් කරනවා. අපිරිසිදු මල්ලාසනේ උඩ. අම්මා ඇවිල්ලා කියනවා තෝ චණ්ඩාල කෙල්ල මේ අපිරිසිදු එකම උඩම අඩුක් කරාද? කෙල්ලට කේන්ති යනවා. කෙල්ල කියනවා. කෙල්ල දැන් මල් පූජා කරනකොට ප්‍රාර්ථනාවක් කරනවා. මොකද්ද? මාගේ රූපය අන් කිසිවෙක්ට දෙවෙනි නොවන රූපයක් ලැබේවා. එම් ප්‍රාර්ථනා කරනවා. අම්මා චණ්ඩාලි කියනකොට කෙල්ලට කේන්ති යනවා. කෙල්ල කියනවා මම නෙමේ චණ්ඩාලි උඹයි චණ්ඩාලි. අන්න බලන්න. ප්‍රාර්ථනාව නිසා කෙල්ලට අර ලස්සන රූපය ලැබුණා. හැබැයි අම්මට චණ්ඩාලි කියපු එකේ අකුසල කර්මය නිසා කෙල්ලට චණ්ඩාලියක් වෙන්න සිද්ධ වුණා. චණ්ඩාල කුලේ ඉපදුනේ. රජවරු 5ක් දිවිනසා ගත්තයි කියනවා. චණ්ඩාල නිසා කසාද බැඳ ගන්න බෑ. රජවරු ශත්‍රියනේ. චණ්ඩාල ලස්සනයි. ලස්සන නිසා සිය දිවිනසා ගත්ත රජවරු.
එනිසා අම්මලට අනම්මනම් කියන්න එපා. අම්මට උඹ කියනකොට ඔබටත් සසරේ උඹ කියලා අහන්න වෙන වාර ගන්න වැඩි කියලා මතක තියාගන්න. ඔබ අම්මට කන්න දෙන පිගානේ තරමට තමයි ඔබට ඔබ වයසට ගියාම කන්න ලැබෙන්නේ. මතක තියාගන්න. ඔබ අම්මෙක්ට වචනයක් කිව්වොත් ඔබට ආපහු සැරයක් මේ ජීවිත ඊළඟ ජීවිතවල අම්මෙක් නැතුව අනාථ මඩුමල් වල තමයි හැදෙන්න වෙන්නේ. එහෙම හැදෙන ළමයි ඉන්නවා. අහිංසක මිනිස්සු. අනුන්ගෙන් ඇඳුම පවා අරගෙන හැදෙන මිනිස්සු. ඔබට අම්මෙක් නැතුව සසරේ හැදෙන්න උනා නම් ඔබට තේරෙයි අම්මෙක්ගේ රැකවරණේ අඩු වෙච්ච තැන අපි කොච්චර අසරණයිද කියලා. ඔබට කවදාවත් අම්මේ කියලා කියන දරුවෙක් පහළ වෙන එකක් නෙවෙයි. අම්මේ කියන්නේ ඒක පැත්තකින් කාමයේ ආදීනව තමයි. නමුත් යථාර්ථය මේකනේ. ඒ නිසා දැන් බලන්න එහෙම වෙන්නේ අපේ කුසල හිත අපි නැති කරගත්ත නිසානේ. අපි අපේ කුසල හිත නැති කරගත්ත නිසා. හැබැයි අපිට පුළුවන් නෑ මේ අම්මා කියන කතාව ඇත්ත. ඉතින් අම්මලා කොච්චරද හරි අම්මා හරි මට තේරෙනවා මම මේක කරගන්නම් හරි අම්මා මට විනාඩි 5ක් දෙන්න මම මේක ඉවර කරලා ආවිල්ලා ඔක් කරගන්න. මට තේරෙනවා අම්මා කියන කතාව ඇත්ත. ඉතින් අම්මා උනත් කල්පනා කරන අම්මූට මාර බැලන්ස් එකක් නේ තියෙන්නේ. හරිද මේක මාර කන්ට්‍රෝල් නේ. ඔබට තේරෙන්නේ නැද්ද මම මේ ලස්සනට ජීවත් වෙන හැටි කියලා දෙන්නේ. හරි අම්මා හරි මට තේරෙනවා අම්මා කියන කතාව ඇත්ත පොඩ්ඩක් අම්මට විනාඩි 10ක් දෙන්න මම විනාඩි 10න් මේක නවත්තලා මගේ වැඩේ කරන්න. එහෙම ජීවිතේ සකස් කරගන්න. අන්න ඒකක් මම මේ කිව්වේ හරිද? ඒතර කවුරු හරි ගැන තරහක් ඇති වෙලා ඒක ගැන නිතර කල්පනා කර අතරමං වෙලා යනවට වඩා ලස්සනයි වෙන අරමුණක් කල්පනා කරලා ඒක නැති කරලා දාන එක. හරි. ඊට පස්සේ තමන් කරපු භාවනාවන් තියෙනවා. දැන් තරහ යනවනම් මෛත්‍රී භාවනාව කරලා තියෙනවනම් අනේ ඉතින් මේ තරහ ගන්න මිනිස්සු කොච්චර දුක් පීඩාවට පත් වෙනවද? මමත් මේ ඒ වගේ දුක් පීඩාවකට පත් වෙන නේද හදන්නේ. දැන් මේ අනිෂ්ඨාරම්මණයක් ඇවිල්ලා මමත් අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා. දැන් ඉතින් මට මේ උපදින්නේ ද්වේෂය. මට මේ දැන් මම පොර කියලා පෙන්වන්න යනවා කියලා හිතනවා නම් ඒ ඉපදිලා තියෙන ද්වේෂය. එතකොට හිතා ගන්න ඕනේ මට දැන් මේ තරහ ඇවිස්සලා ඉන්නේ. මගේ හිතේ තරහ ඇවිල්ලා තියෙන්නේ. දැන් මං කතා කරොත් මගේ කටින් පිට වෙන්නේ තරහ වචන. දැන් මං අතෙයිස්සොත් අතෙයිස්සෙන්නේ තරහට. දැන් මං හැරිලා දමල ගහලා ගියොත් යන්නේ මම තරහින්. ඒකයි කියලා තියෙන්නේ වැඩියෙන්ම තරහ හිතිච්ච වෙලාවටත් වැඩියෙන්ම ආදරය හිතිච්ච වෙලාවටත් තීරණ ගන්න එපා කියලා. එන හොඳ බැලන්ස් එකක් අපිට අපේ ජීවිතේ තියෙනවා. ආදරේ වැඩියෙන්ම හිතලා ගන්න තීරණ මෝඩයි. තරහ වැඩියෙන්ම හිතලා ගන්න තීරණ දරුණුයි. තීරණයක් ගද්දි හොඳ තමන්ගේ හිත ප්‍රත්‍යක්ෂ මම මේ ඡන්දෙන් අගතියට ගිහිල්ලාද, ද්වේෂෙන් අගතියට ගිහිල්ලාද, බයෙන් අගතියට ගිහිල්ලාද, මෝහෙන් අගතියට ගිහිල්ලාද කියලා බලලා තමයි තීරණය ගන්න ඕනේ. අගතියට යන්න බෑ. ඒ නිසා වෙන අරමුණක් කල්පනා කිරීම ඊටාම වටින කාරණාවක්. හොඳයි. යම්කිසි කෙනෙක්ට මෙහෙම වෙන අරමුණක් කල්පනා කරද්දිත් මේ පැත්තේ ආරම්මණයම මතුවේවි නැවත එනවා. දැන් හිතමු අම්මගේ කතාවම ගන්න. දැන් ඔන්න අපි අම්මට අපි කියනවා හරි අම්මා හරි මම මෙහෙමයි මම පට විනාඩි 5ක් දෙන්න. කියනකොට අම්මා කියන උඹ විනාඩි 5ක් දෙන්නේ දැන් ඕක දාලා වරෙන් කියලා අම්මා තාව කරේ නැගලා බයිනවා. බයිනව විතර නෙවෙයි දැන් ඔන්න රයිස් කුකර් එක හරි මොකක් හරි උස්සන් එනවා ගහන්න. දැන් ඔහොම වෙනව මිනිස්සුන්ට. දැන් මගේ වසීමේ සීමාව පයින්න යන්නේ කියලා කියන එක නෙමේ වීරකම. වීරකම තමයි දෙකට කිව්වා ආදීනව කල්පනා කරන්න. ලස්සනට බුදුරණස්ගේ උපමාව. ලස්සනට සැරසිලා සුවඳවත් වෙලා වර්ණවත් වෙලා ඉන්න කැමති දරුවෙක් සුවඳවත් වෙලා වර්ණවත් වෙලා ඉන්න කැමති දරුවෙක් කැමති නෑ තමන්ගේ බෙල්ලේ සර්ප කුණක් එල්ලනවට. කැමතිද? කැමති නෑ. ඒ සර්පකුණේ ආදීනව දන්න නිසා. බලුකුණක් එල්ලනවට කැමති නෑ. මලකුණක් එල්ලනවට කැමති නෑ. දන්න නිසා. ලස්සන්ට ඉන්න කැමති කෙල්ලෙක් ගෙම්බෙක්ට කැමතිද? නෑනේ. ගෙම්බෙක් දැක්කම අපොයි කියලා පැත්තකට වෙනවනේ. ගෙම්බෙක් කරේ එල්ලුවොත් මැරිච්චා. කැමති නෑ. අන්න ඒ වගේ ආදීනව කල්පනා කරලා දැන් අම්මා මට මෙහෙම කියාගෙන ඉනවා දැන් මම මේ වෙන අරමුණක් ගැන හිතන්න යනකොට අම්මගේ කරච්චලේ ඒත් ඉවර වෙන්නේ. ඔහොමද අපිට හිතෙන්නේ සාමාන්‍යයෙන්. ඒත් ඉවර වෙන්නේ. හරිද? දැන් මම මොන හරි කිව්වොත් මට මේකේ ආදීනව අන්නර චණ්ඩාලිය වෙච්ච කෙල්ලේ කතාව කල්පනා කරලා බලන්න. මට ආදීනව මට මේකේ විඳින්න වෙන අපාගාමී වෙලා අකුසල කන්දක් රැස් කරගෙන කවදා ජීවිතේ අවනම්බු වලට අපකීර්ති වලට පාත්‍ර වෙන්නට වෙලා ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ආදීනව කල්පනා කරමින් ගැලවෙන්න. කවුරු හරි කෙනෙක් බයිනවා. ඔබ හොඳට එනවා. ඔබ ගහ ගන්න යනවට වඩා හොඳයි ආදීනව කල්පනා කරන්න. මේන් ඔවුටත් හානියක් වෙනවා මටත් හානියක් වෙනවා.
පොලිසි ගාන යන්න වෙනවා. උසාවි ගාන යන්න වෙනවා. නඩු ගාන යන්න වෙනවා. ඉවරයක් නෑ. ජීවිතේ ප්‍රශ්නවල ඉවරයක් නෑ. ඒ නිසා මම මේක මගහරින එක මට ලේසි. පින්වතුනි මම හැමදාම ජීවිතේ දැකපු දෙයක්. අපි නිදහසට කාරණා කියන්නේ යනවට වඩා ලේසි පැත්තකට වෙලා ඉන්න එක. නිදහසට කාරණා කියන්න ගියාම මුළු ලෝකයකට නිදහසේ කාරණා කියන්න එපා නිදහසට කාරණා. හරි. නමුත් සත්‍ය දැනගෙන අපි පැත්තකට වෙනවා කියන එකේදී අපි අපේ හිතට එකඟයිනේ. දැන් කී දෙනෙක්ට නිදහසට කාරණා කියන්නද? මම හැමදාම දැකපු දෙයක්. නිදහසට කාරණා කියලා ලෝකයේ තියාගන්නවට වඩා හොඳයි. තමන් පාඩුවේ පැත්තට වෙලා අර නිදහසට කාරණා හොයන මුළු ලෝකයටම යන්න දෙන එක. ඒක හරි සනීපයි. ඒක හරි සුකුමාලයි. ඒක හරි නිදහස්. බුදුරජාණන් වහන්සේ මෙහෙම කරා. රූපසුන්දරියගේ කතාව ගන්න. අර තීර්ථකයෝ ඇවිල්ලා රූපසුන්දරියව මල් අතර හැංගුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ සතියක පැත්තකට වුණා විතරයි කරේ නේ. 이르දි ප්‍රාතිහාර්ය පෑවේ නැහැ. තීර්ථකයන්ට පිස්සු හදවලා ගෙන්නුවේ නැහැ. දැන් ඕගලන්ට වගේ 이르දි වලයක් තිබ්බනම් මේක කරපු එක ආවේශ වෙලා වරෙන් අර කනප්පු යවලා මොනවාද අඳුම් බලලා ඒකේ වනේ පොලිස් බල්ලෝ දාලා කාලෙට ඉඩ දීලා සතියක් පැත්තකට වුණා. සතියයි ඇත්ත මත වුණා. තීර්ථකයන්ට අනේනවන් නැති වුණා. නිහඬ වෙච්ච බුදුරජාණන් වහන්සේ ගැන වචන කියපු හැමෝම දුක් වුණා. පැත්තකට වෙන එක තමයි හොඳම දේ. සමහරක් වෙලාවට කිව යුතු තැන් තියෙනවා. ඒවට කියන්නේ. හැබැයි මේ හැප්පෙන්න එපා ද්වේෂෙන්. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හැප්පෙන්න යන්න එපා. අවබෝධයෙන් ප්‍රඥාව කැටි කරගෙන කාරණාව ඉදිරිපත් කරන එක වෙන කතාවක්. දැන් අර පැත්තකට උනාට භික්ෂුන් වහන්සේලාට චෝදනා කරන අයට කියන්නේ අභූතවාදී නිරයන් උපේති. බොරුවට චෝදනා කරනුන් අපායේ. එහෙමම කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ කතනක කියලා තියෙනවා අර සූත්‍රයක මේ දේවදත්තය අපායේ. දේවදත්තය කල්පයක් නිරේ. දේවදත්තය අනිවාර්යෙන් නිරයට හිමි වෙච්ච කෙනෙක්. එහෙම කියලා තියෙනවා. කියන්නේ කිව යුතු තැනදී කියන්න. ඒවා ඉතින් ස්ථානෝචිත ප්‍රඥාව නිපක ආතාපි නිපකෝ බික්කු කියලා කියනවා. ස්ථානෝචිත ප්‍රඥාව, පාරිහාරීය ප්‍රඥාව, තැනට සුදුසු නුවණ. ඒකට කියනවා පාරිහාරීය ප්‍රඥාව කියලා. නිපක කියලා කියනවා. ස්ථානෝචිත ප්‍රඥාව කියනවා. තැනට සුදුසු නුවණ කියලා කියනවා. මේ හැම එකක්ම එක්ක ඔන්න පුළුවන් ආදීනව කල්පනා කරද්දී අරකුසල කර්මෙන් සත්‍යයට ගැලවෙන්න. ඒ නිසා දෙක තමයි විතක්ක සන්තාන සූත්‍රයේ තියෙන්නේ. මේ විවිධ අකුසල ධර්මයන්ගෙන් කල්පනාවක් එනවා නම් අපිට අපි කරන්න ඕනේ හොඳම දේ තමයි එක්කෝ වෙන අරමුණක් කල්පනා කරනවා. නැත්තම් මේ කල්පනා කරන අරමුණට මූණ දීලා ඒ අරමුණේ තියෙන ආදීනව කල්පනා කරනවා. ඒක තමයි දෙක. 3 තවත් යම් කිසි කෙනෙක්ට මේ වගේ ඔන්න දැන් ආදීනව කල්පනා කරද්දී තව පේනවන. හරි? ඒ කියන්නේ තව කේන්තිම යනවන. තව තරහම යනවන. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ආදීනව කල්පනා කරන එකත් නවත්තන්න. අමතක කරලා දාන්න. 3 තමයි අමතක කරලා දාන්න කිව්වා. ඒ කියන්නේ මෙහෙම. උපමා බුදුරජාණන් වහන්සේගේ. යම් කිසි කෙනෙක් Tamanගේ ඇස් ඉස්සරහට එන රූපයක් දකින්න කැමති නෑ. මොකද කරන්නේ? ඇස් දෙක වහ ගන්නවනේ. එක්ක වහක බලන්න. Tamanට අකමැති ගොඩක් එනවා නම් එක්ක ඒ පැත්තෙන් යන්නේ එක්ක නහය වහ ගන්න. ඒ වගේ ආදීනව කල්පනා කරද්දි නැවත මේක මනසට වද දෙනවා නම් අමතක කරන්න. ඒක ගැන කල්පනා කරන්නවත් එපා. දැන් මිනිස්සු පින්වතුනි ඔය අර අපි කියන්නේ මනෝ ලෝකවල වල අතරමං වෙනවා කියලා. මිනිස්සු හැමතිස්සෙම කරන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ඇදගෙන ඇතුලෙන් වමාර කන හරකා වගේ මිනිස්සු කරන්නේ ජීවිතයේ ප්‍රශ්න වමාරගෙන කල්පනා කරන එක. ඇඳට ගිහිල්ලත් කල්පනා කරනවා. ඇත්තට මම මේ අපේ ජීවිතවල සමහරක් වෙලාවට කරලා තියෙන එක දෙයක් සමහර දේවල් ගැන කල්පනා වෙද්දි මම ඒක ගැන කල්පනා කරන්නේ නැතුවේ. ඒ කියන්නේ අපිට පුළුවන් එහෙම කරන්න.
ඒ ගැන කල්පනා කරන්නේ නෑ. දෙහිතන්න මට රුවන්වැලි මාසය මතක් වෙනවා වඳින්න යන්න ඕනි කියලා. ඒක නම් කුසල සිතුවිල්ලක් හරිද මම මේ උපමාවක් කියන්නේ. දැන් ආදීනවර අපිම අකුසල පැත්තක් ගමුකෝ. මට හිතෙනවා කාගේ හරි ඔන්න අලුත් සින්දුවක් එනවා. ඕ රට වටේම කතා වෙන. මට හිතෙනවා කියලා හිතමුකෝ අපි ඒක අහමු කියලා හැමතැනම ඕක ඇහෙනවා චුට්ට. එතකොට මම එකක් මේක වෙන අරමුණක් අරගෙන අතාරින්න හදනවා. එකක් මේක ආදීනව කල්පනා කළා. දැන් මගේ හිතට හයියක් තියෙනවනේ පොඩි. හයියක් තියෙනවා. දැන් මේ පිළිවෙලට තමයි කරන්නේ. එක පාට මතක කරන්න බෑ. දඩස් කාලා. බුදුරණාහි පිළිවෙලක් කිව්වේයි. මේ පිළිවෙලට තමයි මේක කරන්න ඕනේ. එක පාට මේක අමතක කරන්න බෑ. අර දෙකත් කරලා ඒ දෙකෙන් උපකාර වුණාට පස්සේ තමයි හිතට පුළුවන් මේක අමතක කරන්න. ඒක හිතේ ස්වභාවය. තේරෙනවද මං කියන්නේ? අර පියවරෙන් පියවර try කරගෙන එන්න ඕනේ. මේ කොයි වෙලේ හරි මේක නැති වෙනවා. ඊළඟ එක තමයි මම ඒ ගැන හිතන්නේ නැත. මා ඒ ගැන හිතන්නේ නැත. මතක් වෙන්න දෙන්නේ නැත. සොයන්නේ නැත. මිනිස්සු පරාද වෙනවා. මිනිස්සු හැමතිස්සෙම මිනිස්සුන්ට වෙන්නේ මිනිස්සු පරාද වෙනවා. අපි හිතමු ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා අපිටනේ ගහන්නේ මොකක් හරි අපිට ඕන එක මට මේ જાතියෙන් ටියුටෝරියල් එකක් පෙන්වන්න කියලා. ඒ ගහනකොට හොඳ බැලන්ස් එකක් අපිට තියෙනවා. මොකක්ද අපි ගහන්නේ? මොකක්ද අපි ගහන්නේ නැත්තේ කියලා. හරි. එහෙම බැලන්ස් නැති මිනිස්සු ජීවිතේ පරාද වෙනවා. බැලන්ස් නැති මිනිස්සු ජීවිතේ පරාද වෙනවා. ඒ නිසා බැලන්ස් වෙන්න ඕනේ. හොඳ බැලන්ස් එකක් තියාගන්න ඕනේ. අමතක කරලා දාන්න ඕනේ. දැන් අපි හිතමුකෝ අපිට කවුරු හරි කෙනෙක් අපේ අම්මා හරි අක්කා හරි කවුරු හරි කෙනෙක් අයියා හරි අපිට හොඳට ඉන්නවා. ඉඳලා තරහ වෙනවා. තරහ වෙලා බැන ඔන්න දැන් මැසේජ් දානවා. මම කියන්නේ ඕක බලලා ඕක ගැන හිත කල්පනා කර ඉන්නවට වඩා සිම්පලි ඔබ කරන්න මම මේ කියන ට්‍රික් එක එයා දාන මැසේජ් එතනින් එහාට කියවන්න නැතුව ඉන්න. මෙහෙමයි. මොනාරි දෙයක් තිබ්බොත් කෝල් එකක් දාන්න පොඩි මැසේජ් එකක් දාන්න දිග හැලිය වෙන මැසේජ් නම් මට බලන්න වෙලාවක් නැතය. මේ ඔයා ඉතින් ඔයාගේ හිත අමාරුව යනකම් ওই ටික කියන්න මං අමුතුවෙන් බලලා මං හිතේ අමාරුවක් ඇති කරගන්න ඕනේ නෑනේ කියලා hina වෙලා පැත්තකට වෙන්න. එතකොට සතියකින් දෙකකින් ওই සහෝදර සහෝදරිය හොඳ වෙනවනේ. ඥාති හොඳ වෙනවා කාලෙකදී. හම්බ වෙනවා. එයාට ලැජ්ජයි. අපිට ලැජ්ජ නෑ. අපි වෙන්නේ නෑනේ. එයාට ලැජ්ජයි. ලේසියම ආනේ මං ඒව කියුවත් නෑ අප්පා. ඕවා මොන අනේ මං ඒ දවස්වල ආට කියපුවා පුකුත් හිතන්න එපා. මං ඒව කියුවෙවත් නෑ. කියලා කියන්න පුළුවන් නේ. සිම්පලි අපිට ජීවත් වෙන්න පුළුවන්. ඔය පල් හැලි කියවන්න මට වෙලාවකුත් නෑ. කියවල වැඩකුත් නෑනේ. නිකන් බොරුවට හිත රිදෝ ගන්න අමතක කරන්න. අම්මා බැනපු එකක් අදත් මතක් වෙනවා හෙටත් මතක් වෙනවා අනිද්දාත් මතක් වෙනවා ඉංගනිත් ඊට පස්සේ දවසට බෙල්ල වල දාගන්න. අමතක කරන්න අනේ ඊයේ බැනපු එක ඊයේ අපේ අම්මලා අපිට බැනලා තියෙන හැටියට පිංගුතුනි මං හිතන්නේ බඩේට ආපු දවස් ඉඳන් බයින්නේ. ඒ කියන්නේ එහෙම මේ අපි කවදාවත් අපිට එහෙම කල්පනා කරන්න තරම් දේවල් ඉතුරුනේ නෑ ජීවිතවල. මම මේ කියන්නේ බඩට ආපු දවස් ඉඳන් බයින්නේ නැති කියලා හදාගන්න ඉතින්. දන්නේ නැද්ද ඔය පොඩි දඟකම් මරවමිම තියෙනකොට ඒව හදනවනේ අම්මලා. එහෙම හදන්න එපැයි. ඒකනේ අම්මා කියලා කියන්නේ. තාත්තලා කියලා කියන්නේ එහෙම අයටනේ. ඉතින් අර හොඳම දේ තමයි ඔයගොල්ලෝ පොඩි කාලේ සෙල්ලමක් කරලා තියෙනවා. අන්න ඒක මම මතක් කරන්න. මොකද්ද? ඔයගොල්ලන්ට සහෝදර සහෝදරි ඉන්නවනම් ඔයගොල්ලෝ ඉස්සර ඔය සහෝදර සහෝදරියත් එක්ක රණ්ඩු වෙනවනේ. රණ්ඩු නම් ඔයගොල්ලෝ විරිත්තලා තියෙනවද? විරිත්තන්නේ මට ඉතින් පෙන්වන්න බෑ ආද? විරිත්තන්නේ. දැන් ඔන්න තාත්තා හරි කවුරු හරි ගෙදර එනවා අවසට. හවසට දැන් අක්කයි මල්ලි නංගි රණ්ඩු වෙලා මොකක් හරි වෙලා. ඔන්න අක්කා මල්ලිට විරිත්තලා හක බලාගෙන ඉන්නවා. ආයි මූණ දිහා බලන්නේ පැය ගානක් කොට වෙනවා මූණ දිහා බලන්නේ. ඇයි? බලපු ගමන් මල්ලි විරිත්තනවා. විරිත්තලා මල්ලි හක බලා ගන්නවා. දැන් අක්කා ඉන්නේ කොයි පැත්තේද? ඒ පැත්ත බලන්නේ නැහැ. ඒ පැත්ත බලන්නේවත් නැහැ. අර හක බලාගෙන ඔය යනවා. හොරාට අක්කා මොකද කරන්නේ කියලා බලපු ගමන් අක්කා විරිත්තනවා. ඊට පස්සේ දැන් මේ විරිත්තලා අහක බලා ගන්නවා. ඒ අහක බලා ගන්නේ අර පැත්ත බැලුවොත් මට මේ ප්‍රශ්නේ එනවනේ. මොකද ආයි මං ඌට විරිත්තන්නේ ප්‍රතිවිරිත්තෙල්ලක් තියෙනවා.
ඒක යාළුවෝ තරහා වුණාමත් එමෙහෙර සමහරුන්ට ගෙදරට ගිහලා තට්ටු කරලා මම කියන්නේ මේ පොඩි කාලේ ඉස්සර මිනිස්සු කරපුවා. දැන් නම් ඉතින් WhatsApp එකකින් පොඩි ඉමෝජි එකක් එව්වාම මෙහෙමයි කියලා එච්චරයිනේ දැන්. ඒක ඉවරයක් නෑ හරි. ඊට පස්සේ බැරි මෙතන බ්ලොක් කරලා දානවා. ඉස්සර එහෙම නෙමෙයි තට්ටු කරලා දොර ඇරියාම විරිත්තලා දුවගෙන එනවා. ළමයි. එහෙම එකක් තිබා. ඊට පස්සේ එයාත් ඇවිල්ලා ජනේලෙන් හරි කොහින් හරි බලලා ගේට්ටුවක් ඇතුළට නම් ඉන්න එන්න බෑනේ ඇතුළට. කොහොම හරි විරිත්තලා යනවා. ඒ විරිත්තලා අහක බලා ගන්න. අහක බලා ගන්න. ඒ වගේ අරමුණෙන් අහක බලා ගන්න අර විරිත්තලා අහක බලා ගන්නවා වගේ පොසිටිව් රියැක්ෂන් එකක් ධනාත්මක එකක් දීලා තරහ යන එකක් නෙමෙයි අක්කා මෙහෙමයි අනංගි මෙහෙමයි අයියා මෙහෙමයි මල්ලි මෙහෙමයි පුංචි මෙහෙමයි නැන්දේ මෙහෙමයි අම්මේ මෙහෙමයි තාත්තේ මෙහෙමයි දුවේ පුතේ මෙහෙමයි අපි මේ කතාව අමතක කළා දාමු කියලා ඒ කතාව අමතක කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ වගේ අරමුණ අමතක කරන ගතිය තුන්වෙනි විතක්ක සන්තාන සූත්‍රයේ තියෙන මේ කෙලෙස් ධර්ම පාලනය කරගන්න හොඳ සුදුසු විදිය. හොඳයි. අමතක වෙන්නේ දැන් මතක් වෙවි එනවා. කාරණාවට මුල් වූ හේතුව හොයන්න කිව්වා. කාරණාවට මුල් වූ හේතුව හොයනකොට උපක්‍රමෙන් අර කාරණාව නිසා නෙමෙයි දැන් මතක් වෙන්නේ හේතුවනේ. හේතුව මතක් වෙද්දි තරහා යන්නේ. හරියට මේ වගේ. එක්කෙනෙක් හයියෙන් යනවා. දැන් ඇවිදගෙන හයියෙන් යනවා. ඇවිදිනකොට මෙයාට හිතෙනවා මට මේ හිමින් යන්න තිබ්බනම් කියලා හිතෙනවා. ඒත් මෙයා හයියෙන් යනවා. ඔන්න මෙයා කල්පනා මම මේ හයියෙන් ගිහිල්ලා වැඩක් නෑ. මම යනවනේ හිමින්. අන්න දැන් එයාගේ හයියෙන් ගමන ඉවර වෙලා හිමින් ගමනට එනවා. දැන් මෙයාට නවතින්නයි ඕනේ. නවතින්න බෑ දැන් මෙයා යනවා. මම මේ හයියෙන් ගිහිල්ලා වැඩක් නෑ. මම හිමින් යනවනේ. මං හිමින් ගිහිල්ලා වැඩකුත් නෑනේ. මං නවතිනවා. ඔන්න හිටගත්තා. මං හිටන් ඉඳලා වැඩක් නෑ. මං ඉඳ ගන්නවා. ඉඳගත්තා. මං ඉඳන් ඉඳලා වැඩක් නෑ. මං නිදා ගන්නවා. අන්න නිදාගත්තා. අර ඕලාරික ඉරියව්ව අතහැරලා සිව්මෙලි ඉරියව්වකට ආවා නේද? මුල කල්පනා කරා. ඇයි මම මේ අය හයියෙන් යන්නේ? ඇයි? මං හිමින් යනවා. එහෙම කල්පනා කරා මේක අඩු වෙනවා. ඒ වගේ ජීවිතේ යම් දේවල් අපි හිතමුකෝ මල් පෝච්චයක් නිසා රණ්ඩු වෙනවා. මල් පෝච්චයක් නෝන ගෙනල්ලා එක ගණන්. මහත්තයා ඉතින් කැමති නෑ පඩියෙන් ගෙනා. එයි මෙහෙමයි. ඒක අමතක කරන්න හදුවට අමතක වෙන්නෙම නෑ. ඊට පස්සේ ඔන්න කල්පනා කරනවා. මුල මම මේ රණ්ඩු වෙන්නේ ඇයි? මට කේන්ති යන්නේ නෝන මල් පෝච්චයක් ගෙනාවේ නිසා. නෝන මල් පෝච්චයක් ගෙනාවේ මොකටද? ගේ ලස්සනට තියාගන්න සහ ඒගේ ආසාවට. ගේ ලස්සනට තියාගන්න එක ජීවිතේට හොඳයිද නැද්ද? ජීවිතේට හොඳයි. මම පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ සල්ලි හම්බ කරේ ජොබ් කරේ ලස්සනට ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙනම් නෝනා කරලා තියෙන්නේ මට උදව්වක්. අනිත් එක මේ නෝනව ගේනකොට ඉතින් මම ඉතින් දැනගන්න මේ නෝනාගේ හිත මම ලස්සනට පිරිසුදුවට තියන්න එපේ. ඒ නිසා නෝනා කැමති දේවල් ඉඳලා හිටලා කරාට කමක් නැහැ. එහෙනම් මල් පෝච්චිය ආපු නිසා කමක් නැහැ. එකකින් පොඩි ලස්සනකුත් ලැබිලා තියෙනවා. මල් පෝච්චිය ලබා ගන්න මම කොච්චර ඉගෙන ගන්න නැද්ද? කොච්චර ආරක්ෂා කරන්න නැද්ද? කමක් නැහැ. මම ඒ කරපුවයි මට අද ප්‍රතිඵලයක් ලැබිලා තියෙනවා. මම සතුටුයි. අන්න මට රණ්ඩු ඉවරයි. තේරුන්නේ නැහනේ. එහෙම තේරෙන්නේ නැහැ ඔය පිංගුතුලට මේවා. ඔය පිංගුතුලට තේරෙනවා ගණ්ඩ පොල්ලක් පිංගුතුනි දෙන්න මල් පෝච්චිය කෑලි වෙන්න වැඩි නම් ටීවී එකට දෙකකටත් ගහන්න පුළුවන් නැකන්න ඕන. ආන්න ඒක හොඳට තේරෙනවා. ඒක කරන එක සිම්පල් ලේසි. නමුත් මේක කරන එක අමාරුයි. ප්‍රඥාවන්තයා කරන ප්‍රතිපදාව සහ ප්‍රඥාවන්තයා පුරන ප්‍රතිපදාව තමයි මේක. පැහැදිලිද මම මේ කියන එක? ඒ තමයි ජීවිතයේ හැටිය. ඒ තමයි ජීවිතයේ ස්වභාවය. ඒ තමයි ජීවිතය ගත වෙන්න ඕනේ හැටි. ප්‍රශ්නේ මුල කල්පනා කරන්න. මුල. දැන් අපි තුමුකෝ දරුවෙක් ගේම් ගගහා ඉන්න. මේ වර්තමානයේ තියෙන ප්‍රශ්න මේවා. ගේම් ගගහා ඉන්න. අම්මා බයිනවා. අම්මට කේන්ති ගිහිල්ලා. හරිද? දැන් අපි තුමු අම්මටත් කේන්ති යනවනේ ලෙවල් එකක් නැති වෙන්න ඕකෙදි. අපි අම්මගේ පැත්තට එමුකෝ දැන් මේ පාර. අම්මට පුළුවන් කල්පනා මම මේ බයින්නේ මේ කොල්ලා ගේම් ගහන නිසා. මේ කොල්ලා ගේම් ගහන්නේ මේ කොල්ලාට ෆෝන් එකක් කම්පියුටර් එකක් ලැබිච්ච නිසා. 2021යි ඒ කියන්නේ මේ කාලේ ළමෙක් කම්පියුටර් එකක් ෆෝන් එකක් පාවිච්චි කරන එක නවත්තන්න මට පුළුවන් කමක් නැහැ. කම්පියුටර් එකක් ෆෝන් එකක් පාවිච්චි කරන එක්තරා වයස් මට්ටමක ළමෙක් අනිවාර්යෙන් ගේම් ගහනවා. ඒක නවත්තන්න මට පුළුවන් කමකුත් නැහැ. අම්මා කල්පනා කරන්න ඕන. එහෙනම් මට පුළුවන් උඹ ගේම් ගහන එක නවත්තහම ෆෝන් එක දීපන් කියලා ෆෝන් එක ගන්න එක නෙමෙයි පුතේ උඹ පැයක් විතර සෙල්ලම් කරා. ඕන්න මාත් දෙන්න අපි ගෙදර වැඩට කිව්වොත් මට කලින් පොල් ටිකක් ගාලා දුන්නොත් අපි දෙන්නත් එක්කම 2 players දාලා ගහමු. එහෙම කරන්න.
මං කියන්නේ අම්මා ගේම් ගහන්න කියලා නෙමෙයි හරිද? මේ ප්‍රශ්නේ මුල කල්පනා කරන්න. හැබැයි ඊට පස්සේ ඔබ පාඩම් කරන්න. මේ වෙලාව ඔබේ පාඩම් කරන වෙලාව. ඊට පස්සේ ඔය සෙල්ලම් කරන්න කමක් නැහැ. අනිවාර්යෙන් කොල්ලෙක් වුණාම කම්පියුටර් එකක් තියෙන්න ඕනේ. නිසි වයසට ෆෝන් එකක් අතට එන්න ඕනේ. බයික් එකක් තිබ්බ කමක් නැහැ. ඒවා කමක් නැහැ. ඒවා ප්‍රශ්නයක් නෑ. හැබැයි අනිත් දේවලුත් කල්පනා කරන්න. එන්නේම මුල ප්‍රශ්නේ මුල කල්පනා කරද්දී හොඳ බ්‍රේක් එකක් තියෙනවා. මෙයාගේ මනසට මේ ඒකාග්‍රභාවයත් කියන්නේ මේක මිච්ඡා ඒකාග්‍රභාවයක්. නමුත් ඒ මනසට දැන් ඇත්තටම මම පොඩි කාලේ පරිගණකයක් ගත්තේ ගේම් ගහන්න. ඇත්ත කතාව. ඒ කාලේ අපි අරගෙන ඇවිල්ලා මට මතකයි මම පළවෙනියටම දාගත්තේ ගේම් එකකුයි ෆිල්ම් දෙකකුයි කම්පියුටර් එකට. එදා මට පරිගණකය කියන්නේ මවුස් එක අල්ලනකොට එහාට මෙහාට ගෙනිය ගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. හිමීට තමයි ඩෙස්ක්ටොප් එකේ අර යට ඉඳලා එහා පැත්තේ කෙළවරට අරන් ගියේ නිකන් මාළු දැලක් කෙලනවා වගේ පරිස්සමෙන්. අත් දෙකෙන්ම අල්ලන් තමයි මවුස් පොයින්ට් එක අරන් ගියේ. ඕගලන්ටත් මේ අත්දැකීම ඇති අනිවාර්යෙන්. ඒතොර ඉස්සර කම්පියුටර් වල ලේසර් මවුස් නේ අර යට බෝලයක් තිබ්බේ. හරිද? ඒ වගේ ඉතින් මේ හරි අමාරුයි. හැබැයි ඒ කාලේ අපිට ඒව මහා මෙරක්. Pentium 2, Pentium 3 උපරිම මේ කාලේ තිබ්බ Pentium 3, Pentium 4 මම කියන්නේ මැෂින්. අද ඩුවල් කෝ ඇවිල්ලා core 2 ඇවිල්ලා අයියෝ processors ඇවිල්ලා RAM ඇවිල්ලා ඉස්සර 20 GB RAM hard disk එකක් පාවිච්චි කරනවා මුළු අපි මං හිතුවා ඒක මගේ මේ ලයිෆ් ටයිම් ඇති වෙයි කියලා. ඒ කියන්නේ 20 GB එක ඒ තරම් ඒක පිඟුතුනි නැති දෙයක් තිබ්බනේ අර ඉස්සර තිබ්බ ෆ්ලෑෂ් ගේම්ස් කියලා. ඒ ෆ්ලෑෂ් ගේම්ස් 5000ක් විතර තිබ්බා. හැබැයි ක්‍රමානුකූලව ඇවිල්ලා අද සාසනයට කොච්චර දේවල් ටිකක් කරනවද බලන්න. ඒක true. ඒ කියන්නේ ඒක ඕනේ. කියන්නේ ඒ ගේම් එකක් ගහන්න වගේ එකකට තමයි අපි කම්පියුටර් එකක් මූලික නැත්තම් පින්වතුනි ඔය 6 7 වසරේදී මොකෝ කම්පියුටර් එකක් කරන් Adobe PageMaker පත්තර වලට ආටිකල් ලියන්නේ. ඒ කාලෙට එකක් ගන්න ගේම් එකක් ගහන්න, ෆිල්ම් එකක් බලන්න ඒවට. පස්සේ නීඩ් එක එනකොට අවශ්‍යතාවය එනකොට අවශ්‍යතාවය අනුව කම්පියුටර් එක යොදා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකනේ ඉස්සර දැන් typing games සිංහල typing ඉංග්‍රීසි typing පුරුදු කරන්නේ ඇයි ඒවට බැලුමක් දාලා අර ඒ බැලුම දැන් n එක බුවාට පස්සේ n බැලුම පුපුරනවා. ඇයි ඒ වේ ස්වරූපෙන් එවලා තියෙන්නේ. ඒ තමයි මනුස්ස මනසට කතා වෙන තැන. ලොකු වෙනකොට ඒක අවශ්‍ය තැනට පෙරලා ගන්න උන්ට පුළුවන්කම ලැබේ. හරිද? මම මේ උපමාවක් ඒවා අවශ්‍ය කාලෙදී අවශ්‍යයි. දරුවන්ට ක්‍රිකට් ගහන්න එළියට යන්න දෙන්න කාලයක් තියෙනවා. ඒ කාලෙදී යවන්න සමාජයක් නැතුව හැදුනොත් ජීවත් වෙන්න අමාරුයි. අම්මලට මම මේ කියන්නේ විශේෂයෙන්. බොරුවට රණ්ඩු වෙන්න නෙමෙයි හැම දෙයකටම ඕනේ. මේවට මුල කල්පනා කරන්න හේතු. දරුවෙක්ට සමාජයක් තියෙන්න ඕනේ. දරුවව ගෙට දාගෙන හදන එකකින් නෙමෙයි දරුවව හදන්න පුළුවන් එළියට දාලා යුතුයකම වගකීම කියලා දෙන්න. එළියට දාලා හරියට හැදෙන්න කියලා දෙන්න. ඒකයි නිවැරදි අම්ම කෙනෙක්ගේ යුතුයකම. එයාට අතට දුරකථනයක් ලැබෙන්න ඕනේ කාලෙදී ලැබෙන්න දෙන්න. නැත්නම් එයා සමාජෙන් එක්තරා ආකාරයකට කොන් වෙච්ච දැන් මේ දවස්වල ඔන්ලයින් ක්ලාසස්. දරුවෝ අම්මලට බොරු කියලා ගන්න. මම පන්ති යන්න තියනවා කියලා ෆෝන් එක ගන්න. ඒව නෙමෙයි අම්මම ඕක අම්මා මම පහුගිය දවස්වල ඇත්තටම මේ මගේ ෆෝන් එකේ උඩ ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගිහිල්ලා මම ගියා එක ෂොප් එකකට ඒක ගහගන්න. මම මෙහෙම ඉන්නවා. එක දරුවෝ අම්මලත් එක්ක ඉනවා. මේ ඉතින් දරුවෝ ඉන්නේ අසේගේ පිටේ ඇවිල්ලා ෂොප් එකේ ඉස්සරහින් මට ෆෝන් එකක් දෙන්න. ඒ දරුවා මොඩල් එක කියලා ඉල්ලන්නේ. එස අම්මා දන්නේ නෑ කතන්දරේ. අම්මා අහනවා මේකෙන් ඔන්ලයින් පන්ති වලට යන්න පුළුවන් නේ? පුළුවන් මේක බොහොම හොඳයි. අර කඩේ කියලා. මේ වොරන්ටි එහෙම තියෙනවානේ. අම්මා ෆෝන් එක නෙමෙයි ගන්නේ මුලින්ම වොරන්ටි අර කොලේ අරගෙන බෑග් එකට දාගන්න. කියන්නේ ඒක එච්චරේ අම්මට වටිනවා. අර දරුවගේ අවශ්‍යතාවයට අම්මා අරන් දෙනවා මිසක් අම්මම හිතලා බලලා පුතේ දැන් ඔබ ෆෝන් එකක් ගන්න. අරගෙන හැබැයි මේ පිටපරිස්සෙන් පාවිච්චි කරන්න. ඔබ දන්නවද එහෙම කරන්න පුළුවන් මම මගේ අපේ පොඩි ස්වාමීන් වහන්සේලාව හදනවා එහෙම. ටෙස්ට් එකක් නෙමෙයි. එයාලට ඉල්ලන්න කලින් පුතේ මේකේ PDF එකක් බලාගන්න. ත්‍රිපිටකයේ තියෙනවා, ඇප් එක තියෙනවා, පාලි ඩික්ෂනරි තියෙනවා, පොත්පත් තියෙනවා රේරුකාණි ස්වාමීන් වහන්සේගේ. බුද්ධ ජයන්ති තියෙනවා, අටුවා තියෙනවා, මේ වෙබ්සයිට්ස් වල හොඳ දේශනා තියෙනවා අහන්න. මේ YouTube channels හොඳ දේශනා තියෙනවා අහන්න. මේ අභිධර්ම පාඩම් මාලාව හොඳ ස්වාමීන් වහන්සේ නමගේ හොඳ දේශනා මාලාවක් අහන්න කියලා අපිම දෙනවා.
එතකොට අපිම දුන්නට පස්සේ ඒගොල්ලෝ ගන්නෙ නෑ. ඒගොල්ලෝ ඒ සීමාව ඇතුලේ අනේ මගේ ලොකු ස්වාමීන් වහන්සේලා මේක මට දුන්නේ මේකට. මගේ අම්මා මට මේක අරන් දුන්නේ මේකට. පුතේ උඹ මේකෙන් ගේම් මේකුත් ගැව්වට කමක් නෑ. හැබැයි මතක තියාගන්න මේකට ඇබ්බැහි වෙන්න එපා. හරිද? මේ මේකට ඇබ්බැහි වුණොත් කරදරයි. බින්දලින්දලා ගේම් එකක් ගහපන් මේ මනස එක අර තියෙන ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න. දරුවෝ කොච්චර අද රෑ 12ට පන්ති, 1ට පන්ති, 2ට පන්ති. ඒ වගේ ඒ දරුවෝ මිදෙන්න ඕනේ. ඉස්සර වගේ ඔන්චිල්ලා පැනගෙන බඳින්නේ නෑ දැන් දරුවෝ. ඒක අම්ම තේරුම් ගත්තට පස්සේ අම්මට පුළුවන් දරුවට සපෝට් එකක් දෙන්න හොඳ පැත්තට. එතකොට දරුවත් ෆ්‍රෙන්ඩ්ලි මිත්‍රශීලීව මගේ අම්මා කොයි තරම් වුවමනයි පාකම් හඳුනගෙනද මට මේක ගෙනල්ලා දුන්නේ. පුතේ මම මේක ගෙනල්ලා දුන්නේ සල්ලි තියෙනවට නෙමෙයි. ඒ නිසා ඔබ කවදාවත් මට මේකෙන් බොරුවක් කරන්න එපා. අන්න එහෙම දෙන්න. අද දරුවෝ මම්මලා බොරුවට කඩේ රවා ගන්නවා. මෙහෙමයි අපිට ඔන්ලයින් ක්ලාස් යන්න ෆෝන් එකක් ඕනේ, අපිට ටැබ් එකක් ඕනේ, අපිට මෙහෙම එකක් ඕනේ. අම්මලා දන්නේ නෑ අම්මලා ඒව ගෙනල්ලා දෙනවා. දරුවෝ අන්තිමට ඒ වගේ මානසික ව්‍යවුල්කාරයෝ බවට පත් වෙනවා. මේ තමයි හතරවන ක්‍රමය. නැත්තම් මුල හේතුව කල්පනා කරගෙන වෙලා ප්‍රශ්නයට ගැටෙන්නේ නැතුව හේතුව හොයලා හේතුවට අනුරූපීව ජීවිතේ විසඳුම් ගන්න. භික්ෂුවටත් මේක පුළුවන්. හරිද? මම මේ සාමාන්‍ය ජීවිතේට මේක කිව්වේ. දැන් අධිචිත්තමන යෝග කියලා කිව්වනේ. ඒ කියන්නේ මේ විදර්ශනා සමත භාවනාවේ දෙන භික්ෂුව මේකෙදී හොඳට කල්පනා කරන මට මේ රාගසිත ඇති වුණේ සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා. ද්වේෂසිත ඇති වුණේ මම අකමැති නිමිත්තත් අයෝනිසෝ මනසිකාරයත් නිසා. හරි? එනිසා මේ නිමිත්තත් මනසිකාරයත් කියන මේ දෙක එකතු වෙලා මම තරහ අරගෙන බොරුවට කර්ම රැස් කරගෙන වැඩක් නැහැ. අන්න ඒ හේතුව කල්පනා කරන්න. මට මේක උනේ මගේ අතින් පොඩි වරදක් වෙච්ච නිසා මේ ස්වාමීන් වහන්සේ අද මාත් එක්ක කතා කරන්නේ නැත්තේ දැන් මම උන්වහන්සේට දාන ශාලාවේදී රැව්ව නිසා. එහෙම හිතෙන්න පුළුවන් පොඩ්ඩක්. එතකොට මම අගේ අතේ වරද තියෙන ස්වාමීනි වට සමා වෙන්න මං එදා කර හිතලා නෙමෙයි මේ වැඩේ කරේ. අන්න එහෙම හේතුවේ මුල කල්පනා කරන්න. මුල කල්පනා කරනකොට ගැලවිලා යනවා. හැම තිස්සෙම ප්‍රශ්නයක් ආපු ගමන් ඒ ප්‍රශ්නේ ආවේ කොයි පැත්තෙන්ද කියලා ඒක ආපු පාර ඩිරෙක්ෂන් එක බලාගන්න. ඒ පැත්ත බලලා ඒ පැත්තේ වැරදිච්ච තැන නිවැරදි කරපු ගමන් මේ ප්‍රශ්නේ නිවැරදි වෙනවා. හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුජ්ජති. ඒ තමයි ක්‍රමවේදය. සසරෙත් ජීවිතෙත් ක්‍රමවේදය. පස්වෙනි එක තමයි අවසාන එක. මේ එකක්වත් කරලා හරි ගියේ නැහැ. අකුසල හිත තියෙනවා. මොකද කරන්න ඕනේ? දතට දත තියාගන්න. දිව උඩු තල්ලට තද කරගන්න. අත මිටි මොළවගෙන කෙලස් ධර්මේ පහ කරන්න. දත් මිටි කාගෙන හරි කෙලස් ධර්මේ පහ කරන්න. තේරුණාද? කියන්නේ මම මේක වෙන්න දෙන්නේ නැහැ කියලා අත් මිටි මොළවගෙන දත් මිටි කාගෙන දිව තල්ලට තියාගෙන නෑ වෙන්න දෙන්නේ නෑ කියලා පිටුතර අයින් වෙන්න. අන්තිමකෙන් නම් කොහොමත් අයින් වෙනවා. මේකේ ෆයිනල් මමනේ. දැන් මම බැනගෙන යනවා මට කියන්න මෙතනවා අර පහම දැන් කරලා හරියන්නේ නෑ. මම බයින්නෙම නෑ කට්ට වහගෙන මම දත් මිටි කාගෙන හිටියේ මට කියන්න හිතුණා. පස්සේම කියන්නේ. ප්‍රශ්නේ නෑ. මට කියන්න හිතුණා මම දත් මිටි කාගෙන හිටියේ. අර අපි එහෙම කියන්නේ දත් මිටි කාගෙන හිටියා කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා විතක්ක සන්තාන සූත්‍රයේ පස්වෙනියට මේක තියෙනවා. දතට දත තියාගෙන දත් මිටි කාගෙන කෙලස් ධර්මේ පහ කරන්න. මුලින්ම අම්මා බැනගෙන ඒකම දත් මිටි කන්න යන්න එපා. එහෙම දත් මිටි විතර නෙමෙයි දත් කුඩුත් කන්න පුළුවන්. අම්මා බැනගෙන යනකොට දත් මිටි කන්න යන්න එපා. මේ කියපු ක්‍රම පහ ඇතුළේ එන්න. ඒ පහ ඇතුළේ එනකොට තමයි පස්වෙනියට තමයි ඔබට පුළුවන් වෙන්නේ දත් මිටි කාගෙන මේක අයින් කරලා දාන්න. ඒකයි මට කියන්න. මං හිතනවා ඔබට තේරෙනවා ඇති කියලා මේ විතක්ක සන්තාන සූත්‍රයේ වටිනාකම. මේ විතක්ක සන්තාන සූත්‍රය මනාව වටහාගෙන මේ අනුව කෙලෙස් ධර්ම දුරු කරලා දාන්න උපකාරී වෙන්න නම් මේ දේශනාව ඔබට මහත් උපකාරයක් බවට පත් වෙයි. හිතේ ඇති වෙන කෙලෙස් ධර්ම නැති කරලා දාන්නේ මෙහෙමයි. එවලෙම නැති කරලා දාන්න පුළුවන්. හිතේ ඇති වෙන කෙලෙස් ධර්ම නැති කරලා දාන්නේ මෙහෙමයි. හිතේ ඇති වෙන කෙලෙස් ධර්ම නැති කරන විදිහ. හරිද? පැහැදිලිද මම මේ කියන්නේ? මේක බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මා දැකපු ඊටාම සුවිශේෂී දේශනාවක්. පෘථග්ජන භූමියේ ඉඳලා
ආර්ය භාවය දක්වා යන ගමනේ යම් කිසි කෙනෙකුට යම් දේවල් තැන්වලදී වැරදීමක් වුණොත් දත් මිටි කාගෙන හරි නවත්තගෙන කෙලස් ධර්ම කියන්නේ විපාක. දැන් අපි හිතන්න ඕනි පිඟුතුනි රහත් භාවය කියලා කියන්නේ එකපාරට දඩස් ගාලා පහළ වෙන එකක් නෙමෙයි. රහතන් වහන්සේ කියලා කියන්නේ එක එක ස්ටේජ් අධීරයන් වලදී. දැන් මම මගේ පොඩි ස්වාමීන් වහන්සේලා දිහා මෙහෙම බලනකොට මට පේන්නේ මේ උන්වහන්සේලා කවදාරි මහරහත් භාවයට පත් වෙන්න යන එක ස්ටේජ් එක පියවරක මේ ඉන්නේ. ඒතර හැම රහතන් වහන්සේ නමකගේම පූර්ව ජීවිතය බලද්දී සමහරක් විට පාස් නෑ ෆේල්. දැන් මුගලන් මහරහතන් වහන්සේගේ පූර්ව ජීවිතේක අම්මා මැරුවේ නැද්ද ගහලා? මැරුවනේ. දැන් මගේ ස්වාමීන්සලා අම්මට පොල්ලකින් ගහලා මරලා නෑනේ. උපමාවක් වම් එක. එතකොට මේක ස්ටේජ් එකක් ඉන්ද්‍රිය ධර්මයන් මෝරවන. උන්වහන්සේලාට 100% මේක අවබෝධ වෙන්න ඕනි නෑ. උන්වහන්සේලාට 100% මේක මතක හිටින්න ඕනේ නෑ. පුළුවන් නම් වටිනවා. එහෙම පුළුවන් නම් වටිනවා. මතක හිට්ටොත්. එහෙම අවබෝධ වුණොත් වටිනවා. නොවුණා කියලා මට ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව එක ස්ටේජ් එකක තමයි උන්වහන්සේලා ඉන්නේ. ඒ ස්ටේජ් එක පයින්නකොට උන්වහන්සේලා මේ අවබෝධය දක්වායයි. බලන්න බුදුරජාණන් වහන්සේ මේ පෘථග්ජන භූමියේ ඉඳලා මේ ධර්මය අවබෝධ කරගන්න සත්‍යයට දේශනා කරපු මේ අනර්ග ප්‍රතිපදාව ඔබත් ජීවිතයට එකතු කරගෙන විතක්ක සන්තාන සූත්‍රය ඇතුලින් හිතේ ඇති වෙන කෙලෙස් ධර්ම ඒ අවස්ථාවවලදී ප්‍රහාණය කරගෙන උතුම් නිර්වාණයට පත්වන්නට මේ දේශනාවත් උපකාරී කරගන්න. ඔබට මේ දේශනාව ධර්මඥානය ධර්ම ශ්‍රවණමය කුසලය ඒ සඳහා සුඛ පාරමිතාවක් වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසිලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බේ බුද්ධිනී තරංගා මහත්මිය විසින් ඇගේ ප්‍රාර්ථනා පරිදි හදිසි අනතුරකින් ජීවිතෙන් සමුගත් ඇගේ ස්වාමි පුරුෂයා වන ලහිරු මදුරංග සිල්වා මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කිරීමට ඒ වගේම ඔහුට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිර්වාණය ළඟා කර ගැනීමට දෙමව්පියන් තුළු පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්න සංසාර ජීවිතය සුවපත් කර ගැනීමට පූජනීය කිරුළුපන ධම්මවිජය ගෞරවනීය ලොකු සයන්සිය තුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ කරන්නා වූ ශාසනික මේවර හැමදේම ඉටු කිරීමට ශක්තිය ධෛර්යය හා වාසනාව ප්‍රාර්ථනීය බෝධිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරලා තියෙන්නේ බුද්ධිනී තරංගා මහත්මිය ඇගේ ස්වාමි පුරුෂයා මියගොස් ඒ බවට සහ නමින් මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන සුවපත් භාවයට පත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝසියම අවබෝධ කරගෙන තුම් නිවනින් නිවි යත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම පිංගුතුන්ට ආශිර්වාද කරනවා අද දවසේ නම් ගම් සිහිපත් කළ සියලුම පිංගුතුන්ට ඒ වගේම සිහිපත් නොකළ මව්දමව්පිය ගුරුවර ආදී සියලුම පිංගුතුන්ට මේ දේශනාව හේතුවෙන් රැස් වුණා වූ ධර්මඥානිය ධර්ම ශ්‍රවණමේ කුසලය දේශනාමේ කුසලයත් ඔබට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවි යන්නට සුඛ පාරමිතාවක් පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු දේශනාව අවසන් කරන්නට. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි. සිව් සිව්